නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර රැගෙන අද දවසෙත් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි පළමුවෙන්ම ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒත් එක්කම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිනිස්ස වැඩමවා වදාලා ගරුතර මහා සංඝරුවන ඉතින් වැඩම කොට වැඩ හිඳින පූජනීය මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව එංගලන්තයේ පදිංචි වෛද්‍ය දුෂ්යන්තද සිල්වා මහත්මයා, ඒ වගේම චන්දිමා මහත්මිය ඇතුළු ඇමරිකාවේ පදිංචි අසන්ත පුතුණුවන් ඔබෂිනී දියණිය සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි චතුරිනී දියණිය සහ චානක පුතුණන් ඇතුළු මේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් කැටුව පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල මේ උතුම් සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම්. අපි පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසේ ඔබ වහන්සේ අපට සම්මුඛ වුණා. අපට අනුකම්පාවෙන්ම මෙතෙන් සිට අනුශාසනා කරන සේක්වා. අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අපට මේ දහම් මඟ විවර කළ දුන්නු අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, අපට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයක් තියෙන්නේ. ඉතින් මේ මනුස්ස ජීවිතේ දුර්ලභයි කියලා අපට දැනගන්න ලැබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේ අසංකේය කල්පලක්ෂ 4ක් පුරාවට සීලයෙන් පාරමී ප්‍රාප්ත වෙවි, ඉවසීමෙන් පාරමී ප්‍රාප්ත වෙවි, ප්‍රඥාවෙන් පාරමී ප්‍රාප්ත වෙවි, දානයෙන් පාරමී ප්‍රාප්ත වෙමින් සසරේ පෙරම් පුරාගෙන ඇවිල්ලා එදා වජිරාසන භූමියේදී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණේදී මේ සත්වයාගේ සසර ගමන දකිනවා. එතකොට මේ සත්වයාගේ සසර ගමන දකිද්දි තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරද්දි දැනගන්නේ මේ මනුස්ස ලෝකයට පැමිණීම ෂණයක් විදියට. ෂණයක් කියලා කියන්නේ අපි මේ ඇඟිලි දෙක එකතු කරලා සුරුසනක් ගහනවන ෂණය. ඒ වගේ සුළු මොහොතක් තමයි මේ මනුස්ස ලෝකේ වාසය කිරීම කියන එක. එච්චර සුළු මොහොත. අපේ අවිද්‍යාව නිසා අපි මනසට ඒක තේරෙන්නේ. ඒ තරම් දීර්ඝ සසරක තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, සමහර විට දෙවියන් අතර, සමහර විට බඹුන් අතර. උතර භාග්‍යතුන් දේශනා කළේ ඒකයි, මේ සසර එනකොට අපි නොගිය සුද්ධාවාසි විතර. මුළු සුද්ධාවාසයට ගියපු කෙනා හිත පිරුණම් පාන. අනිත් හැම තැනම අපි ගිහින් තියෙනවා. ඒ යද්දී මහගෙදර බවට පත් වෙන්නේ නිරය. මහගෙදර බවට දැන් අපි මනුස්ස ලෝකේ ඉන්නකොට අපි කොහේ ගියත් නිතරම යන තැනක් තියෙනවා. ඒ තමයි අපි මහගෙදර. ඒ වගේ තමයි නිතරම අපි යන තැනක් තියෙනවා. කොහෙද? නිරේ.
එහෙනම් නිතරම අපි යනවා කියලා කියන්නේ අපි එකකින් තේරුම් ගන්න ඕන කාරණේ තමයි ඒ කියන්නේ අපේ හිත නිරේට යන විදියට තමයි වැඩිපුර සකස් වෙලා තියෙන්නේ. එහෙමයි. කියන්නේ මේ සෑම මොහොතකම හිත පොරකන්නේ මිකෙලෙස් සහගත දෙයකට. ඒ කෙලෙස් සහගත බන්ධනයකින් බැඳි පවතින ආධ්‍යාත්මය අපේ චිත්තසංතානේ අවිද්‍යාව නිසා අපිට ඒක ප්‍රකට වෙන්නේ නැහැ. විද්‍යාව උපදවාගත්තු තථාගතයන් වහන්සේ තමයි ඒක දකින්නේ මේ අවිද්‍යාව සහගතව සිටින මේ සත්‍යයට මේ කෙලෙස් සහගත බන්ධනයකින් ආධ්‍යාත්මයේ හැමතිස්සෙම පැටලෙමින් බාහිර ලෝකෙත් එක්ක තමන්ගේ කයත් අසංවර කරගෙන වචනත් අසංවර කරගෙන සිටිවිලි අසංවර කරගෙන වාසය කරනවා. එතකොට මේ කෙනෙක් විසින් කරන දෙයක්ුත් නෙමෙයි. තමන් කරනවා කියලා එකකුත් නෙමෙයි. මේකේ තියෙනවා අවිද්‍යාව සහගත මනසක් තියෙන කෙනාගේ තෘෂ්ණාවේ මෙහෙවීමක් තමයි තියෙන්නේ. එතකොට අපි අවිද්‍යාව නිසාත්, වීරිය නැතිකම නිසාත්, ප්‍රමාදය නිසාත් අපිට මේ පිළිබඳව දේශනා කරද්දී බුදුවරු අපිට මේ පිළිබඳ ශ්‍රද්ධාව නැතිවීම නිසාත් අපි මේ ආධ්‍යාත්මයේ උපදින ක්‍රියාවලියට අපි අහු වෙනවා. එහෙමයි. එතකොට මේ ආධ්‍යාත්මයේ මේ අහු වෙන ක්‍රියාවලියට මේ සත්‍යය පැටලෙවිලා සත්‍යය නිරයට අරගෙන යනවා. පෙරේත ලෝකෙට අරගෙන යනවා. ඒතර මහගෙදර වෙලා තියෙන නිරය නම් එහෙනම් අපි සෑහෙන බලන්න ඕන. එහෙනම් අපේ මනසේ හැමතිස්සෙම කෙලෙස් සහගතව පැටලිලා අපි මේ බැඳි ඉන්නේ නිරයට යන හේතු වෙන දෙයක් එක්කයි. එහෙම ලැබපු ජීවිතයක් තියෙන අපිට මනුස්ස ලෝකෙට පැමිණීම ඒතර ෂණයක්. එහෙමයි. එවන් ෂණයක් ලැබපු අපිට බුදු කෙනෙක් දේශනා කරනවා. ඒතර අපේ හිත වැඩිපුර සකස් වෙලා තියෙන නීච බවට. හැමතිස්සෙම සකස් වෙන්න පොරබදින්නේ නීච බවට. ඒ නීච බවට පොරබදින හිතක් දරාගත්තු කෙනා බුදු කෙනෙක්ගේ ධර්මයට ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ කෙලෙස් ගඟ යම් කෙනෙක් වීරියෙන් සිහියෙන් ඉඳලා ඒක වියලවනවා කියලා කියන්නේ අති දක්ෂකමක් ඒක. එහෙමයි ස්වාමී. ඒක මේ මිහිපිට ගයක් හදනවා වගේ වැඩක් නෙමෙයි. එහෙමයි. මිහිපිට රජෙක් වෙනවා කියන එක වගේ වැඩක් නෙමෙයි. එහෙමයි. ඒ සියල්ල ඉක්මවා ගියප එක. ඒක බුදුරජාණන් දේශනා කළා මේ ලෝකේ යම් කිසි කෙනෙක් රත්න 7කින් යුතු මහ මුහුද සිහිමා කරගත්තු මහ පොළොව ජය අරගන්න සක්විති රජ කෙනෙක් වෙනවද? ඒ තමයි කාම ලෝකේ අධිපති භවෙන් අග්‍රම වෙන්න පුළුවන් කෙනා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒවන් තත්යකටපත් වෙනවට වඩා මේ දක්ෂ බවක් කියනවා, දුර්ලභ බවක් කියනවා. කුමක්ද? මෙන්න මේ බුදු කෙනෙක්ගේ ධර්මය අවබෝධ කරගන්නවා කියන එක. එහෙමයි ස්වාමීනි. ඒ ධර්මයට පහන් සිත් උපදව ගන්නවා කියන එක. ඉතින් ඒ නිසා එවන් සසර ගමනක් උරුම කරගත්තු අපි බුදු කෙනෙක් දේශනා කරන මේ ධර්මයෙන් පිළිසරණක් ගන්න යම් මහන්සියක් ගන්න ඕන. මම අද යම් දහම් පරයයක් ගත්තා අපි සාකච්ඡාවට. එහෙමයි ස්වාමීනි. අපි ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ කොහොමද කියලා. එහෙයි ස්වාමීනි. එතකොට අපි දැන් අපේ හිත හැමතිස්සෙම සකස් වෙන නීච බවටනේ. එහෙමයි. හිත සකස් වෙන නීච බවට. එහෙමයි. එතකොට හැබැයි ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්න පුළුවන්. ස්වාමීනි අවසර ලැබේව දැන් අපි ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ අපේ ධන දාන්‍ය භවභෝග අපි උපයා ගන්න ඕනේ නායකත්වයට පැමිණෙන්න ඕනේ ආදි වශයෙන් එහෙම කල්පනා වුණොත් රාසය යන්න දැක්කනේ ඒක තමයි පෘථග්ජන ලෝකේ මානසිකත්වය. එහෙමයි ස්වාමීනි. හරි බුදුමයි. පුහුදුන් ලෝකේ මානසිකත් ඒක. එතකොට මේ පුහුදුන් ලෝකේ මානසිකත්වයෙන් මේ කතා බහ ලෝකේ ඇති වෙද්දී පුහුදුන් ලෝකේ ජයගත්තු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අර අඳුරු ලෝකෙට හිරු මඩලක් වගේ සැබෑ තත්ත්වය විවරණය කළා දෙනවා. ඒකින් නෙමෙයි සැබෑ විදියට ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ. ස්වාමීනි මොනවද ඒ උත්තම ශ්‍රේෂ්ඨ කාරණා? ඒක තමයි බුදුරජාණන් දේශනා කළා චෛමානි භික්ඛවේ අනුත්තරියානි. එහෙමයි. පින්වත් මහන්නේ මේ ශ්‍රේෂ්ඨත්වයටපත් කරන කරුණු හයක් තියෙනවා. කතමානිච දස්සනානුත්තරිය. අපිට මේ වෙන දෙයක් කරන්න නැහැ. එහෙමයි සර්. මේ S2 පාවිච්චි කරලා යමක් දකින්න විතරයි ඕන. ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා කියන.
එහෙමයි ස්වාමීනි. බලන්න මේ ඇස් දෙකෙන් කොච්චර දෙයක් කරගන්න පුළුවන්ද අපිට කියලා. එහෙමයි. ඊළඟට සවනානුත්තරිය. එතකොට මේ වෙන දෙයක් කරන්න ඕනේ මේ කන් දෙකක් අපිට ලැබිලා තියෙනවා. කන් දෙකෙන් අහන්න විතරයි කියනවා. ශ්‍රේෂ්ඨත්වයටපත් කරනවා කියන. ලාභානුත්තරිය. ඒ වගේම තමයි කියන සමහර දේවල් තියෙනවා කියන ලබා ගන්නකොට ඒ දේවල් ශ්‍රේෂ්ඨත්වයටපත් කරනවා කියනවා. එහෙමයි ස්වාමීනි. සික්ඛානුත්තරිය. සමහර ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන කරුණු සකස් වෙනවා කියන අපි යම් දෙයක හික්මෙනකොට අපි ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා කියන. එහෙමයි. පාරිචර්යානුත්තරිය. සමහර අපි සේවා කටයුත්ත බැල මෙහෙවරකමක් කරද්දි පවා ශ්‍රේෂ්ඨත්වයටපත් කරනවා කියන. ඊළඟට තියෙන අනුස්සතානුත්තරිය. අපට යම් සිහිකිරීමක් තියෙනවා කියන අන්නේ සිහිකිරීම කරගත්තොත් එහෙම අපි මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා කියලා බුදුරජාණන් දේශනා කරන මේ විදිහට ශ්‍රේෂ්ඨත්වයට පත් කරන කරුණු 6ක් තථාගතයන් වහන්සේ අවබෝධ කරනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ අවබෝධයට යම් කි සත්පුරුෂ කෙනෙක්ගේ හිත පැහැදුනොත් ඒක දුර්ලභ භාගයක් මහත්තයා. එහෙමයි. මේක අසිරිමත් සිද්ධියක් ඒක. අසිරිමත් දෙයක් ඒක. එහෙමයි. මොකද්ද මේ බුදු කෙනෙක්ගේ අවබෝධයට පහදින හිතක් තේනවා කියලා කියන්නේ අසිරිය. ඒක ලේසි පාසු දෙයක් නෙමෙයි. මහා වාසනා ගුණ මහිමය. එහෙමයි ස්වාමීනි. ඉතින් එවන් උත්තම ලාභයක් Tamanට ලැබිලා නම් තියෙන්නේ. ඒක ආභරණයක්. එහෙමයි ස්වාමීනි. මොකද්ද ආභරණේ? මොකද්ද උත්තම ලාභේ? බුදු කෙනෙක්ගේ අවබෝධය ඇහෙනකොට මනුස්ස ලෝකෙ ඉපදිලා නම්. තමන්ගේ කන්වලට මේ ධහම ඇහෙනවනම් ඒ තථාගතයන් වහන්සේගේ උතුම් අවබෝධය ඇහෙනකොට හිත පහදිනවනම් විශ්වාසයක් ඇති වෙනවනම් ඒක දුර්ලභයි. ආශ්චර්යයි. එහෙමයි. මේක ලේසි දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ ලැබිච්ච උත්තම ආභරණය පළවෙනි කරුණ තමයි උත්තම ආභරණය ලැබිලා නම් තියෙන්නේ ආභරණය රැක ගන්න ඕනේ. මොකද ඒකට හේතුව ලැබුණා වගේම නැති වෙන්නත් පුළුවන්. එහෙමයි ස්වාමීනි. ලැබුණා වගේ මොකද මේ හිතේ ස්වභාවය ඒක තමයි. එහෙමයි. හිතේ ස්වභාවයේ බලවත් යහපත් දේවල් උපදින වගේම නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් දේශනා කළා මේ ලැබුණු දේ රැක ගන්න යාට උපකාර කරන්නේ එයාගේ වීරිය තමයි. එහෙමයි. සිහි කල්පනාව එයාට අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් දැන් අපි බලමු දැන් මේව විස්තර වශයෙන්. එහෙයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ පළවෙනි කාරණේ විස්තර කරනවා මහත්තයා කතමංච භික්කවේ දස්සනානුත්තරියං දකිද්දී කොහොමද කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ? ඉද භික්කවේ ඒකච්චෝ හත්ති රතනම්පි දස්සනාය ගච්ඡති. එහෙමයි ස්වාමීනි. සමහර මිනිස්සු ඉන්නවා දැන් අර සාමාන්‍ය ලෝකයර කිව්ව විදියට මිනිස්සු මේ අලියෝ දකින්න යනවා. එහෙමයි. ඒ වගේ අශ්වයෝ දකින්න යනවා. එහෙමයි. ඒ වගේම තමයි මැණික් ආදිය දකින්න යනවා. දැන් සමහර මිනිස්සු ට්‍රිප් ගිහිල්ලා ඉතින් ඕනේ බලන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර සත්තු ගත්තට යනවා. සත්තු බලනවා. එහෙමයි. ඊට පස්සේ සමහර මිනිස්සු රත්නපුරේ යනවා. මැණික් බලනවා. එහෙමයි. සමහර කට්ටිය ඉන්න බලන්න විතරයි යන්නේ ඒවා. එහෙමයි ස්වාමීනි. ඔය වගේ මේ ලෝකේ නැටුම් සංදර්ශන බලන්න යනවා. විවිධ දේවල් බලන්න යනවා. එහෙමයි. උච්චාවාචම් පන දස්සනාය ගච්ඡති විවිධ තව උසස් කියන දේවල් බලන්න යනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තව ලස්සන කරුණක් කියනවා. සවනම්වා බ්‍රාහ්මනම්වා ශ්‍රමණීය බ්‍රාහ්මණයෝ දකින්න යනවා කියනවා. හැබැයි මොන වගේ අයද? මිච්ඡා දිට්ඨිකම් මිත්‍යා දෘෂ්ටික. එහෙමයි. මිච්ඡා පටිපන්න. මිච්ඡා ප්‍රතිපදාවේ ඉන්න ශ්‍රමණීය බ්‍රාහ්මණයෝ දකින්න යනවා කියනවා. අත්තේතම් භික්කවේ දස්සනං පින්වත් මහන්නේ ඒ වගේ දර්ශනයන් තියෙනවා කියනවා. ඒ වගේ දක්න දේවල් තියෙනවා කියනවා. හොයාගෙන ගිහිල්ලා බලන දේවල් තියෙනවා කියනවා. නීතන් නත්තිති වදාමි මම නෑ කියන්නේ කියනවා. තංචකෝ ඒතම් භික්කවේ දස්සන නමුත් පින්වත් මහන්නේ දර්ශනයන් දැකීම හීනයි. එහෙමයි. හීනයි කියනවා. ගම්මං බොළඳයි කියනවා. පෝතුත් ජනකං පුතච්චන බවයි කියන එතනදී. එහෙමයි. අහෝ එතකොට කල්පනා කරලා බලන්න. ඒතර මේ ලෝකෙ මෙතුවක් කල් අපි සසරේ දෙයනේ මොනවද අපි මේ ඇස් දෙකෙන් දැකලා තියෙන්නේ? පුතච්චන බවට පත් කරන දේවල්. එහෙමයි. ඉතින් මහගෙදර වගේ නිරේ ගියපු එක අහන දෙයක් එහෙයි ස්වාමීනි. නැද්ද? එහෙයි. අනරියන්
ආර්ය බවට පත් කරන්නේ කියන. එහෙයි. අනත්ත් සංහිතං අර්ථවත් කිසි දෙයක් මාත්‍රයක් උපදින්නේ නැහැ. කිසිම ප්‍රතිලාභයක් ඇති කරන්නේ ප්‍රතිලාභයක් නැහැ. අනත්ත් සංහිතං. එහෙමයි ස්වාමී. සසර පුරාවට අපි මේ වලේ වැටුණ මාත්‍ය. මේ ලෝක සත්‍යය මේ වලේ වැටුණා. එහෙමයි. අහෝ එවන් සසර කාපු අපිට ඒ අඳුරු ලෝකේ අපි හිට වලේ වැටි හිටපු අපිට ඒ අඳුරු ලෝකෙට මේ ආලෝකය දැක්වී බුදුරජාණන් වහන්සේ. හිරුමඩල වුණේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමී. හරි අසිරිමත් මහත්තයා ඒක. ඒකයි ලොකු සංඝ ලස්සන කවියක් ලියනවා. අඳුරු ලෝ එළිය කළ මගේ සිත පහන් කළ. හරි ලස්සනයි. එහෙමයි ස්වාමී. මේ තමන්ගේ හිත පහන් කරන්නේ අඳුරු ලෝකේ එළිය කළේ කවුද? භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා තංචිකෝ ඒතම් භික්කවේ දස්සනං හීනං ගම්මං පෝතුජ්ජනිකං අනරියං අනත්ත සංහිතං න නිබ්බිදාය කලකිරීමක් ඇති වෙන්නේ නැහැ කියනවා. න නිබ්බානාය සංවත්තති න විරාගාය විරාගී බවක් ඇති කරන්නේ නැහැ කියනවා. න නිරෝධාය හිත ඇතුලේ කෙලෙස් වලින් හිත නිදහස් කරවන්නේ නැහැ කියනවා. න උපසමාය සංසිඳීමක් ඇති කරන්නේ නැහැ කියනවා. න අභිඥාය විශේෂ ඥානයක් ඇති කරන්නේ නැහැ කියනවා. න සම්බෝධාය චතුරාර්ය සත්‍ය අවබෝධය උපද්දලා දෙන්නේ නැහැ කියනවා. එහෙමයි. න නිබ්බානාය සංවත්තති රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නිදහස් වෙච්ච විද්‍යාවෙන් පාරමී ප්‍රාප්ත වෙච්ච ඒ උතුම් නිර්වාණ ශාන්තියට තමන්ගේ ජීවිතය ගෙනියන්නේ නැහැ කියනවා. යෝජකෝ භික්ඛවේ නමුත් පින්වත් මහණෙනි තථාගතං වා තථාගත ශාවකං දස්සනාය ගච්ඡති. යම් කෙනෙක් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවාද? වෙන දෙයක් නැහැ. බැහැ දකින්න යනවාද? ශ්‍රාවකයන් වහන්සේලා. එහෙමයි. හැබැයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා. එහෙයි ස්වාමීනි. ඒක තථාගත ශ්‍රාවකයෝ ගැන කියද්දී අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. තථාගත ශ්‍රාවකයෝ කියලා කියන්නේ කුමක්ද? කවුද? සුපටිපන්න ගුණධර්ම උත්තමයන්ටයි කියන්නේ තථාගත ශ්‍රාවකයෝ කියලා. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. එතකොට මේ රාගය, දේශය, මෝහය දුරු කරන ප්‍රතිපදාවක හික්මෙන පිරිසක්. එහෙමයි ස්වාමීනි. ඒතර ප්‍රතිපදාව මේ ලෝකෙට විවර කරන්නේ කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒතර මේ ධහම කියලා කියන්නේ එහෙනම් මේ රාග, දේශ, මෝහ වලින් හිත නිදහස් කරන ධහමක්. එහෙමයි. ඒතර මේ ධහමේ හික්මෙන පිරිස තමයි තථාගත ශ්‍රාවකයෝ කියලා කියන්නේ. ඒතර දැන් අද වර්තමානයේ ගත්තොත් එහෙම ඒක නැත් පොඩ්ඩක් කියන්න ඕන මහත්තයා. එහෙමයි ස්වාමී. මොකද මේ මිනිස්සු අපරාධේ දැන් මේ පේන්නේ දැන් ලංකාවේ බුදුරජාණන් වහන්සේ පුදුනා කියලා අමුතු දෙයක් කියාගෙන ප්‍රසිද්ධ වෙන්න හදනවා. එහෙමයි. මම රහත් වුණා කියලා ප්‍රසිද්ධ වෙන්න හදන පිරිසක් ඉන්නවා. එහෙමයි. ඒ ශ්‍රාවකත්වයේ නෙමෙයි පෙන්වන්න කරන්නේ මහත්තයා. ඒකින දඟලන්නේ ප්‍රසිද්ධියටයි. එහෙමයි ස්වාමීනි. ඒකින භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කළේ චරිත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය දේව මනුස්සාන. එහෙමයි. බොහෝ ජනයාගේ දෙවියන්ගේ මිනිසුන්ගේ හිත පිණිස සුව පිණිස අර්ථය පිණිස අනුකම්පාවෙන් කරන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. ඒතර ඉච්ඡර අසානුකම්පිත හිතක් තියෙන්න ඕන තථාගත ශ්‍රාවකයෙකුට. ඒතර සානුකම්පිත හිතක් තියෙන ශ්‍රාවකයා නිරතුරුවම මහන්සි ගන්නව දෙවියනුත් මිනිසුත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන කරුණ තුල පිහිටවන්න. එහෙමයි ස්වාමී. නැත්තම් ස්වාමීනි නියත වශයෙන් දෙවියන් සහ මිනිසුන් මොනතරම් මේ අනතුරකද නිරන්තර. අනතුරකපත් වෙනවද මහත්තයා? එහෙමයි ස්වාමීනි. දැන් බලන්න අර වගේ ලංකාවේ බුදුන් උපන්න කියලා දැන් මේ වගේ අධර්මයක්. එහෙමයි. මේ මිත්‍යා දෘෂ්ටියක්. එහෙමයි. ඒතර මේ ලෝකෙට කියනකොට මේ අහිංසක මිනිස්සු ඉන්නවනේ මහත්තයා ලංකාවට ආදරේ. එහෙමයි ස්වාමී. අනේ මගේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ පුදුනානේ කියලා අර ලංකාවට තියෙන අසෙනෙහස නිසා පිළිගන්න කට්ටිය ඉන්නවා. එහෙමයි. ප්‍රඥාව මෝරලා නැහනේ. එහෙමයි. දැන් අද වගේ යුගයක් ගත්තොත් එහෙම ප්‍රඥාව හරි පිරිහිලානේ තියෙන්නේ. ඒතර එයා ඒ තීරණය එන්නේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේට උපන්දා ඉඳලා වන්දනා කළා. එහෙමයි. ගෞරව කළා, සත්කාර කළා. ඒ කරුණ නිසාත් එවන් උත්මේ කණී මගේ ලංකාවේ පුදුනානේ කියලා ටග්ගල පිළිගන්නවා මහත්තයා. එහෙමයි ස්වාමීනි. සාමාන්‍ය හිතේ ස්වභාවයනේ. එහෙයි.
තමන්ගේ මාතෘභූමියට ඕන කෙනෙක් ආදරේනේ. මාතෘභූමියට ආදරේක වෙනම කතාවක්. එහෙමයි. නමුත් මෙච්චර ගම්බීර ධර්මයක් විකෘති කරන යම් දෙයක් විවර වෙනකොට ඒක පිළිගන්න ගියොත් එහෙම ලොකු අනතුරක් සාමි. ඊට පස්සේ වෙන්නේ මොකද්ද මහත්තයා? බුද්ධ දේශනාව ඔක්කොම ඊට පස්සේ ප්‍රතික්ෂේප වෙනෝනේ. එහෙමයි. බුද්ධ දේශනාව ඊට පස්සේ මොකද වෙන්නේ? උතනින් පටන් ගන්නෙ. ඊළඟට මොකද වෙන්නේ? ඒකට අනුව ඊට පස්සේ ඒගොල්ලෝ දැන් ඒකට අනුව ප්‍රශ්න අහන්න පටන් ගන්නකොට ඒකට අනුව බුද්ධ දේශනාවත් වෙනස් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ කාලයක් යනකොට මාර්ගෙත් වෙනස් කරන්න පටන් ගන්නවා. ඉතින් කොච්චර අයහපත පිණිස පවතිනවද? අන්න දැක්ක නේද? මිත්‍යා දෘෂ්ටික මිත්‍යා ප්‍රතිපදාවක ඉන්න ශ්‍රමණේක් දකින්න ගියොත් එහෙම තියෙන අනතුර හීනයි. ග්‍රාම්‍යයි, පෘථජ්ජනයි, අර්ථවත් බවක් උපද්දලා දෙන්නේ නැහැ. ආරි බවට පත් කරවන්නේ නැහැ. මේ මොහොත ඉඳලා යාගේ හිත ආරි බවට පත් කරවන්නේ නැහැ. නීච භවයේම තියෙනවා. ශ්‍රේෂ්ඨ බවට ගෙනියන්නේ නැහැ. නේද? අද රහතුන් කියා ගන්න අය ගත්තොත් එහෙම මොනවද කියන්නේ මහත්තයා? පටිසම්පාදිත කරහනවා. මේ ගම්බීර ධර්මයට කරහනවා. ඕව වැරදිලා කියලා කියනවා. මේ හැම දෙයක්ම කියා තමන්ගේ අදහසට පමණක් තමන් කල්පනා කළ මොනවා හරි මනෝ විතරකයක් සිහි කරලා ඉවර වෙලා ඔබ ලෝකෙට කියනවා. ඒතර ඔය හැම දෙයකටම ගැළපෙලා යන පිරිසකුත් ලෝකෙ ඉන්නව නැත්තේ නේ මහත්තයා. එදා තථාගත බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දරාගෙන උතුම් ශ්‍රී සම්බුදු බවට පත් වෙලා ඒ දහම අහලා මේ 이르දි ප්‍රාතිහාර පාන්න පුළුවන් ශ්‍රාවකයෝ පවා ඉන්න පරිසරයක නිගණ්ඨනාථ පුත්ත කියලා කෙනෙක් යම් එයාගේ ගැන්වීමක් කරනකොට ඒ පස්සෙන් ගිය පිරිසක් හිටියේ නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ මිනිසුන්ගේ අහිංසක බවනේ. ඒතර මේ මිනිස්සු යන්නේ කියන්නේ විමුක්තියක් කියන එක හොයාගෙන යන්නේ. ශාන්ත පදයක් හොයාගෙන යන්නේ. ඒතර මිනිස්සු ආසයි. මේ අරහත්ත්වයේ කියන ශ්‍රී නාමයට ගෞරව කරලා යනවා මිසකේ පුද්ගලයාට ගෞරව කරලා යනව නෙවෙයි මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඒතර මිනිස්සු මුලාවට වැටෙනෝනේ මහත්තයා. සමහරලාට ඒගොල්ලෝ කියන කාරණාවත් සමහරලාට ජීවිතය ගැන සමහරලාට යම් කෙනෙකුට අහන් ඉන්නකොට හිතන මේක ඇත්ත තමයි කියලා. එහෙමයි. ඒ මොනස් ස්වාමීනි වැරදි දෘෂ්ටියක සමාදන් කරවි. වැරදි දෘෂ්ටියක සමාදන් වෙන්නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඒ වෙලාවෙතල එයාගේ හිතේ ශ්‍රේෂ්ඨ බවක් උපදින්නේ. ස්වාමීනි ශ්‍රාවකයා සංවර වෙන්නේ කොහොමද? භික්ෂුන් වහන්සේ වුණත් තමන්ගේ හිතට පහළ වෙන මේ අදහස් අනේ මේවා ඒකාන්ත වශයෙන් සත්‍ය දෙයද දන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව කුමක්ද මෙතන? ආදි වශයෙන් සංවර වෙන්න අපිට තියෙන උතන ලස්සන දෙයක් තියෙනවා මහත්තයා. ඒක බුද්ධ දේශනාව ලස්සනට පැහැදිලි කරනවා. මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේ සරණ කරගන්න විදියයි එහෙමයි. ශ්‍රාවකේ සරණ කරගන්න විදියයි මහත්තයා දෙකක්. එහෙයි. මේක තේරුම් නැති එක තේරුම් ගන්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ සරණ කරගන්නේ අවබෝධයෙන්. එහෙමයි ස්වාමී. ශ්‍රාවකයා සරණ කරගන්නේ ඒ තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහාගෙන ඒකිනා පිළිපදන මාර්ගය නිසායි ශ්‍රාවකයා සරණ කරගන්නේ. එහෙමයි. ඒතර ශ්‍රාවකයාගේ අවබෝධයට රැවටෙන්න ඕනේ නැහැ. මේ කෙලිම බුද්ධ දේශනාවේ තියෙන මහත්ය මේ ඕන දේශනාවක තියෙනවා කොහොමද බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන? සද්ධාති තථාගතස්ස බෝධි. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ ගැන අදහගන්න තියෙන අවබෝධයයි. එවන් පරිපූර්ණ අවබෝධයක් මේ ලෝක ශ්‍රාවකයන්ට පිටින්නේ නැහැ මහත්තයා. එහෙමයි. අඩු ගානේ ධර්ම සේනාධිපති මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපති වුණු සාරිපුත්තයන් වහන්සේට තථාගතයන් වහන්සේගේ අවබෝධය පිටින්නේ නැහැ. එහෙමයි. ඒක සීමා සහිතව මේ නිකලෙස් ආශ්‍රවයන්ගේ නිදහස් වෙලා තියෙන්නේ. නමුත් සියල්ල දන්නා සියල්ල දකිනා නුවණ පිටින්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට. සම්මා සම්බුද්ධ කියන එකෙත් අර්ථය මහත්තයා ඔය විසරද ඥානවල තියෙනවා. සම්මා සම්බුද්ධෝති භගවා ඉමේ ධම්මා අනබි සම්බුද්ධා. තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කියනවා. නමුත් අසවල් දේ අවබෝධ කරලා නැහැ. අසවල් දේ අවබෝධ කරලා නැහැ කියලා මේ ලෝක දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවිය යුතු ලෝකෙ කිසි කෙනෙකුට කියන්න බෑ කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ හිතන්න ඒක ශ්‍රේෂ්ඨ වචනයක් මහත්තයා. මනුස්ස ලෝකයේ කෙනෙක් චෝදනා කළොත් එහෙම එයාගේ සීමිත නුවණට අනුව තමයි චෝදනා කරන්නේ. එහෙමයි.
තේරෙනව නේද? ඒතකොට දිව්‍යත්වය කියලා කියන්නේ ඊටත් වඩා ඉක්මවා ගියපු එක. එහෙමයි. ඒතර මිනිස්සෙකුට වඩා දෙවියෙකුට එතකොට විශේෂ දේවල් තව දකින්න පුළුවන්. ඒතර එහෙම කෙනෙකුටවත් චෝදනා කරන්න බෑ කියන ඔබ වහන්සේ මේ දේ අවබෝධ කරලා නැහැ. එහෙමයි. ඒතර ඊටත් වඩා ඉහළ ගියපු මානසිකත්වයක් තියෙන බ්‍රහ්මීන්ට. බ්‍රහ්මයන්ටවත් චෝදනා කරන්න බෑ කියන ඔබ වහන්සේ අසවල් දේ අවබෝධ කළේ නැහැ කියලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ නැති වුණාට පස්සේ මේ ලෝකෙට ඊට පස්සේ මේ ලෝකය මැඩ ගන්න තව බලවේගයක් තියෙන මාර බලවේගය මාරයටවත් කියන්න බෑ කියනවා. ඔබ වහන්සේ අසවල් දේ අවබෝධ කළේ නැහැ කියලා. එච්චර පරිපූර්ණ එහෙමයි. අසවල් දේ අවබෝධ කළේ නැහැ කියලා චෝදනා කරන්න බැරි විදිහේ අසහාය වූ අපට උදාහරණ වශයෙන් කියන්න බැරි වූ අපට මේ වචනෙන් කියන්න පුළුවන් සියල්ල දන්නා සියල්ල දකිනා නුවණින් යුතු ඥානයක් තියෙන තථාගත සම්මා සම්බුදුරජාණන්. සම්මා සම්බුද්දයි කියලා කියන්නේ ඒ කරුණේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට එහෙනම් අවබෝධය සරණ කරගන්න ඕන කාගේද? තථාගතයන් වහන්සේ. අපි එතෙන්ට ආවනම් ඉවරයිනේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේක පටලවාගෙන තියෙන්නේ. එහෙයි. කාලයක් යනකොට මහත්තයා දැන් තථාගතයන් වහන්සේගේ මේ අනුදැනුම අනුව ශ්‍රාවකයෝ ඒ කාලේ චාරිකාවේ පිටක් කළා. පළවෙනි දැන් අපි දන්නෝනේ වස් කාලෙන් පස්සේ සංඝයා පිටක් කළා කියලා අපි අහලා තියෙනවනේ. එතකොට මොකද වුනේ කාලයක් යනකොට මේ රහතන් වහන්සේ ඒ කාලෙත් හිටිය මහත්තයා. මේ ලාභ සත්කාරමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් සිවුර දාලා කිස් ටික බාගත්තට පස්සේ කාලයක් යනකොට අර මිනිස්සු ටිකක් වාඩි වෙලා බණ අහනකොට මොකද වෙන්නේ? අර පිරිසට ආස හිතෙනවා. එහෙමයි. දේවදත්තර තුනේ එකනේ මහත්තයා. එහෙමයි. දේවදත්තර තුනේ එක. ඊට පස්සේ මොකද එයාගේ මූලික ඉලක්ක වෙන්නේ පිරිස එකතු කිරීම. එහෙමයි. ලෝකානුකම්පාවෙන් මිනිසයාගේ හිත සූපින ධර්මය කියන එක නෙමෙයි. එහෙමයි. මිනිසයා සුගතියට යවන එක නෙමෙයි. එහෙයි. මිනිසයා සසර කතරින් ඈතර වෙන ධර්ම විවර කිරීම නෙමෙයි යාගේ පරමාර්ථය. එහෙමයි ස්වාමී. පිරිසක් තියාගන්න එක. එහෙයි. ඒතර මොකද වෙන්නේ? දැන් බුද්ධ දේශනා දැන් කාලයක් කියලා දුන්නාට පස්සේ දැන් ඒක දන්නවනේ මිනිස්සු. ඒකට එකතු වෙලා ඉවරයිනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා 아무තු දෙයක් කියනවා. මිනිස්සු ඉතින් මෝඩයිනේ මහත්තයා. එහෙමයි. විශාල පිරිසක් මෝඩයි. එහෙමයි. ඒතර අරහත්ත්වයේ කියන ශ්‍රී නාමයට ආදරේ. එහෙයි. අරහත්ත්වයේ කියන ශ්‍රී නාමයට ගෞරව කරනවා, සත්කාර කරනවා. ඒතර මොකද වෙන්නේ? අර වචනේ ඇහිච්ච ගමන් මිනිස්සු දුවනවා. එහෙමයි. බුදුම අසරණයි මිනිස්සු. හැමදෙනාම නැවත ධම්මගෙන් පරාජය වෙනවා. පරාජය වෙනවා මහත්තයා. එහෙමයි ස්වාමී. ප්‍රඥාව ඉතින් අඩුයිනේ. එහෙමයි. ඒතර මොකද වෙන්නේ? අර කියන දේවල් ජීවිතයටත් ගලපලා කියනවා. එහෙයි. සමහරට කියන කෙනත් යම් ආකාරයක කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා එහෙමයි. යම් මේ උසස් සීලයක පිහිටලා සමහරලාට එයා කාමයන්ගෙන් හිත වෙන් කරගෙන කාලයක් ඉන්නවා. එහෙමයි. කාලයක් ඉන්නකොට එයාගේ ජීවිතය යම් විවේකයකුත් ඇති වෙන්න පුළුවන් මහත්තයා. එහෙමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? අර විවේකයට යට වෙනවා මහත්තයා. එහෙමයි. ඊට පස්සේ එයාට අර අවසරයි ස්වාමී. ඒ නමුත් ස්වාමීනි යම් විවේකයක් ලැබෙන්නේද? යම් දානයක් මේ යම් සමාධියක් ලැබෙන්නේද? ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන්ම නිශ්චය වෙන්න ඕනේ නේද? අනිවාර්යෙන්ම මහත්තයා සත්පුරුෂ වෙන්න එපා. ඒක තේරුම් ගන්න. එහෙමයි ස්වාමීනි. මොකද සත්පුරුෂ කෙනාට මේ මහත්තයා මනසේ උපදින්නේ කෙලෙහි ගුණ කියන එක. එහෙමයි. ඇත්තටම මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමයට පැවිදි වෙච්ච කෙනෙක් නේද? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කර උපසම්පදා සීලයක් මම පුරුදු කළා නේද? ඒ භාග්‍යතුන් වහන්සේ දේශය මේ සසරට ගෙනියන දෙයක්, දේශේ නිරේ ගෙනියන දෙයක් කියලා කිව්ව නිසා මම දේශයෙන් වැළපුණා නේද? එහෙමයි. කරුණාව වඩන්න කියපු නිසා මම කාරුණික හිත පුරුදු කළා නේද? ඒක පුරුදු කරනකොට නේද මගේ හිත තැම්පත් උනේ? ඒක තැම්පත් වෙනකොට නේද සාමාන්‍ය මිනිස්සයාට නොහිතර දෙයක් මට මේ යම් විදිහේ කල්පනා වෙන පටන් ගත්තේ? එහෙමයි ස්වාමීනි. අහෝ මම මේ තථාගතයන් වහන්සේගේ දහමින් ප්‍රයෝජන අරගෙන මම මේ තථාගත ශාස්ත්‍රීය ශාසනයට මම ගරහනව නේද කියලා හිතෙන්නේ මහත්තයා සත්පුරුෂයටනේ. එහෙමයි. ඉතින් සත්පුරුෂයෙක් නෙවෙයි නම් කෙලෙහි ගුණ සිහි වෙන්නේ නැහැ මහත්තයා. එහෙමයි ස්වාමීනි. කෙලෙහි ගුණ සිහි වෙන්නේ නැත්නම් එතකොට තථාගතයන් වහන්සේ පැත්තකින් තියනවා ලාභ සත්කාර ටික ලැබෙන්නේ නැහැ නේ එයාට. එහෙමයි. ලාභ සත්කාර ටික ලැබෙන්නේ තථාගතයන් වහන්සේට නේද එතකොට? එහෙමයි. තේරුණා නේද? තථාගතයන් වහන්සේට නේද එතකොට සත්කාර කරවන්නේ. තථාගතයන් වහන්සේට නේ ගෞරවයක් උපද්දන්නේ. ඒක අසත්පුරුෂයෙකුට කැමති නෑ මහත්තයා. එහෙමයි. ඒක අසත්පුරුෂ බවයි. එහෙයි. එහෙනම් මම මේ කියන්නේ පින් ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඔබට කියන්නේ මේ කරුණ ඔබත් තේරුම් ගන්න. මේ කරුණ ඔබත් තේරුම් ගන්න. ඒතර මේ ලෝකේ යම් කෙනෙක් එතකොට මේ සිවුරක් දරාගෙන කිස් ටික බෑවේ කවුරු නිසාද? බුදු කෙනෙක්ගේ බුද්ධ වචන නිසානේ මහත්තයා. එහෙමයි. ඒ කරුණෙන් හරි යා පොඩි අල්පේච්ච බවක් ඇති කරගත්තේ කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසානේ. ඒතර ඒ අල්පේච්ච බවට මිනිස්සු වැන්දනම් ඒ වැන්දේ කවුරු නිසාද? දැන් ගිහි කෙනෙක් විදියට ඒ කෙනා හිටියනම් වඳීද මහත්තයා? එහෙමයි.
එයා කිස් බෑයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිසා. චීවරයක් දරාගත් ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු නිසා. ඊට පස්සේ එයාට දම්පැන් දුන්නා නම් වන්දනා කළා නම් ඔය ඔක්කොම කලේ අර ශාස්ත්‍රුන් වහන්සේගේ අර අනුශාසනාවට මිනිස්සුන්ගේ තියෙන ගෞරවය නිසා. එහි දෙයකට කරන හානියක් මේ. එහෙමයි. නිරීම යන්නේ මහත්තයා. එහෙමයි. නිරීම යන්නේ. ඒතර මේ ධර්මීය අධර්මීය කරමින් විනය අවිනය කරමින් සම්බුද්ධ ශාසනයට තියෙන මේ චිත්ත ප්‍රසාදයේ මිනිසයාගේ චිත්තසංතානෙ නැති කරමින් මිනිසයා මේ ප්‍රපාතේ දාමින් තමනුත් වෙනසිලා අනිත් සත්වයොත් වනසනවද? ඒක ලීසි පාසු පවක් නෙමෙයි මහත්තයා. එහෙමයි ස්වාමීනි. දීනේ මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න අසංකේය කල්ප ලක්ෂ 4ක් පෙරම් පිරුවා. අසංකේය කල්ප ලක්ෂ 4ක් පෙරම් පුරාගෙන එදා වජිරාසන භූමියේදී මේ දසමරුන් පරදවා මේ අවබෝධ කරපු මේ දහමක් විකෘති කරනවා කියලා කියන්නේ. මේ අසත්පුරුෂ මේ උදවිය. කොහොමද? එහෙමයි. කොහොමද? එහෙමයි ස්වාමීනි. සමහරට අන්තිම කාලේ බලා ගන්න පුළුවන් මහ පොළොව පලාගෙන මියාවේ. තේරුණා නේද? හරි පුදුම ඒ පාපී දේවල් හරි භයානකයි. පුදුම භයානකයි ඒවා. පුදුම අවාසනාවකට ස්වාමීනි එවැනි දේවල් මේ හිතේ පහළ වෙන්නේ. මේ ඉතින් අසත්පුරුෂකම. එහෙමයි ස්වාමීනි. ඕවට සම්බන්ධයි මහත්තයා. බුද්ධ දේශනා කියවද තේරෙනවා නොපෙන්න බලවේග සම්බන්ධයි. එහෙමයි. විවිධ මනෝ විකාර උපද්දන. එහෙමයි. ওই මාරතජ්ජනී කියන සූත්‍රයේ තියෙනවා එක කොල්ලෙකුට වැහිලා ගල් ගස්සනවනේ මහත්තයා රහතන් වහන්සේලාට. එහෙමයි ස්වාමීනි. ගමේ මිනිස්සුන්ට වැහිලා කියනවා මේ සංඝයා ලාභ සත්කාර වලට යට කරන්න ඕන නිසා මේ මහ බලපෑම් වලින් ගමේ මිනිස්සුන්ට වැහිලා කියනවා මේ භික්ෂුන් වහන්සේට දම් පුදපල්ලා වන්දනාමාන කරපල්ලා සත්ක එහෙම දෙයක් කරන්න බැරිද එහෙනම් පුළුවන් නේ. ඊට පස්සේ ඒකට භාග්‍යතුන් වහන්සේ මේක දැකලා සංඝයාට කියනවා දැන් මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා සී කල්පනාවෙන් ඉන්න මේ අසුබේ වඩන්න මෙහෙමයි කියලා. භික්ෂුන් වහන්සේලා සී කල්පනාවෙන් ඉන්නවා ආරක්ෂා වෙනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ කියනවා ගමේ මිනිස්සුන්ට වෙයිලා කියනවා දැන් අලාභ සත්කාර දීපල්ලා. දන් දෙන්න එපා, වඳින්න එපා, පුදන්න එපා, ගරහන්න කියලා දැන් කියනවා. ඒකත් කරනවා කියනෝනේ. එහෙනම් කොහොම මනෝ විතරක මිනිස්යාගේ චිත්තසංතාන ඉපදුණෝ කියන මහත්ය මේව මොනවද? එහෙමයි ස්වාමීනි. මම මේ කියන්නේ නිසා කාරුණික පින්වත්නි ඔබ අහුවෙන්න එපා. ඔබට මේ ලෝකයේ සරණකට පිහිටනවා නම් පිහිටන්නේ යම් අවබෝධයක් අපි සරණ කරගන්නවා නම් ඒ තථාගතයන් වහන්සේගේ අවබෝධය පමණයි. ස්වාමීනි තව කාරණාවක් විමස ගන්න හිතෙනවා දැන් එවැනි අනතුරක් මේ සසරේ තියෙනවා නම් බල සම්පන්න බලවේග වලටත් අපි යටත් වෙනවා නම් අපේම මනෝ විකාර වලට අපි යටත් වෙනවා නම් අපිට තරකොට සරණ අවශ්‍ය වෙනවා නේද ස්වාමීනි? අනිවාර්යයෙන්ම මහත්තයා. එහෙමයි. එතකොට ඒවන් ප්‍රශ්න ගොඩකින් පීඩා විඳින්න ඒවන් ප්‍රශ්න ගොඩකට මැදිහත් වෙච්ච අපට තියෙන පිහිට මහත්ය කරුණු තුනයි. තථාගත සම්බුදු මුවින්ම දේශනා කරන සරණ කියන වචනට තියෙන කරුණු තුනයි. එහෙමයි ස්වාමීනි. කුමක්ද? බුදුන් සරණ, දහම් සරණ, සංඝුන් සරණ. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ කොහොමද සරණ යන්නේ විස්තර කරනවා සද්ධාති තථාගතස්ස බෝධි භාග්‍යතුන් වහන්සේගේ නම් අවබෝධය. එහෙමයි. ඒතර ගොඩක් ඇත්තට මම කල්පනා කළා මහත්තයා දැන් මේ හැමදාම පුංචි තමහල්ලාට දන්න කාලේ ඉඳලා බුදුන් වැඳගෙන දම්පැන් දීගෙන ඉන්න මිනිස්සුමයි ඕවට කැරකිලා යන්නේ. එහෙමයි. මම කල්පනා කළා මේකට හේතු වෙයි කියලා. මේ චෛත්‍ය වැඳ බෝධි වැඳ මිනිස්සු. ඇයි ඒ මිනිස්සු අර භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමය සිහි කරගෙන ගෞරවයෙන් වන්දනා කළා. එහෙමයි. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කර බුද්ධ වචනේ හරියට දරාගත්තේ නෑ. එහෙමයි. මොකක්ද? සද්ධාති තථාගතස්ස බෝධි. අවබෝධය අදාහ ගන්න කියලා කියනවා. තථාගතයන් වහන්සේගේ අවබෝධයයි ඔබ අදාහගත යුත්තේ කියන කාරණේ මිනිස්යාගේ චිත්තසංතානට මෙච්චර කල් ඉච්චර ගිහින්නේ. එහෙමයි. ඒක අපගේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේගේ තමයි ඉස්සෙල්ලම මට උනම් අහන්න ලැබුණේ. එහෙමයි. ඉස්සෙල්ලම අහන්න ලැබුණේ ගුරු දේවයන් වහන්සේගේ. එහෙමයි. අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි සරණ කරගන්න ඕන කියන පණිවිඩය අපට අහන්න ලැබුණා. ඒතර මේ අවබෝධي සරණ කරගන්නකොට මහත්තයා ඔය ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ නැහැ. එහෙයි ස්වාමීනි. දැන් මම දැන් ගිහිව දැන් මම අවුරුදු 27 දී පැවිදි වුණේ. එහෙමයි. ඒතර මම ඒ කාලේ යුනිවර්සිටි හිටියේ. එහෙමයි. ඒතර යුනිවර්සිටි ඉන්න කාලේ මට දැන් යුනිවර්සිටි මම හරියට පොත්පත් හොයනවා. ඒ පොත් හොයනකොට එක විකාර පොත් තියෙන මහත්තයා. එහෙමයි. එක ඔය ගිහි අය ලියපු පොත්. ඉතින් මම අරගෙන බලනවා දැන් ආසයි. එහෙමයි. නමුත් අර හරි පුදුමයි මන්ද සසරේ දෙයක්ද මන්ද අර ටික කාලයක් කියවනවා ඊට පස්සේ හිතට කිසි ප්‍රියක් නැහැ. එහෙමයි ස්වාමීනි. හිතට කිසි ප්‍රියක් නැහැ. එහෙයි. එහෙම කාලයක් ඉන්නකොට තමයි මම ෆයිනල් ඉයර් එකේ ඉන්නකොට එහෙයි. මට අහම්බෙන්
මම පාඩම් කරන තැන මෙහා පැත්තේ ළමයෙක් ඉඳලා ඒ ළමයාගේ පොත්ගොඩ උඩ තිබුණා මේ පොතක් තිබුණා දහම් පොත. අනේමයි ස්වාමී. ඒ පොත මට ලැබුණා. එහේ. ඒතර ඒ පොත කියවලා බලද්දි තමයි තේරුනේ අනේ අපි බුදුරජාණන් වහන්සේ නමගේ අවබෝධ නේද සරණ කරගන්න ඕනේ කියලා. එහෙමයි. ශ්‍රාවක සංඝයාගේ ගුණ සම්පත් ඊළඟට ශ්‍රාවක සංඝයා සරණ කරගන්න විදිහ දේශනා විස්තර කරනවා. කොහොමද? දැන් කොහොමද සද්ධාති තථාගතස්ස බෝධි අවබෝධ සරණ කරගන්නේ කොහොමද? ඉතිපිසෝ භගවාරහං. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ අරහං කියන කාරණේ අදා ගන්න ඕනේ. තේරුණා නේද? රාගෙන් දේශයෙන් ශාස්ත්‍රුන් වහන්සේ නිදහස්. රාගෙන් දේශයෙන් මෝහෙන් ශාස්ත්‍රුන් වහන්සේගේ චිත්තසංතානේ සාමුලින්ම නිදහස් වෙලා නම් තියෙන්නේ. එහෙනම් ඒ චිත්තසංතානේ පහළ වෙච්ච ධර්මයයි මේ ලෝකේ අග්‍ර වෙන්න ඕනේ. රාග දේශ මොහ සහිත කෙනෙක්ගේ අදහස් තමයි මහතේ දැන් ඔය කරකෙන්නේ. එහෙමයි ස්වාමී. මේ ලෝකේ දැන් ඔය කියන කට්ටියගේ අදහස් ගැලපෙලා යන්නේ රාග දේශ මොහ නැති කෙනෙක්ගේ මේ අවබෝධය තමයි මේ තියෙන්නේ. එහෙමයි. පරම පූජනීය අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ධර්ණී තලයට වැඩම කළා. මෙන්න මේ උතුම් ධහමයි අපිට දුන්නේ. මේක කවලම් කරේ නැහැ. මේ පිරිසිදු ධහම දුන්න අපිට. බලන්න එතකොට නිකලස් චිත්තසංතානයකින් අවබෝධ වෙච්ච දේ තවත් නිකලස් කෙනෙක් ගාවට ලැබෙනකොට වෙනස් වෙලාද කියන්නකෝ? එහෙමයි ස්වාමීනි. වෙනස් වෙලා නැහැ නේ මහත්තයා. වෙනස් කරන්න ස්වාමීනි උවමනාවක් ඇති. උවමනාවක් නැහැ නේ. ශ්‍රද්ධාව ලාභ සත්කාර වලට අහුවෙන හිතක් නැහැ නේ මහත්තයා. එහෙමයි ස්වාමී. පිරිසිකතු කරන හිතක් නැහැ නේ. ඒත් තියෙන්නේ කොහමද? හිතානුකම්පාව තියෙන්නේ. එතන මේක තේරුම් ගන්න ඕන අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන අය සියලු දෙනා තේරුම් ගන්න ඕන මේ කාරණේ. එහෙමයි ස්වාමී. සම්මා සම්බුද්ධයි කියන කාරණේ අදහ ගන්න ඕන. සියලු දේ අවබෝධ කරපු කෙනෙක් ඉන්නවා නම් කවුරුන්ද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ඒතර මේක අදහ ගන්නව නම් මහත්තයා ඒ කෙනාට වරදින්නේ නැහැ. එහෙමයි. ඇයි සියලු දේ අවබෝධ කරපු කෙනෙකුට ඉන්නේ තථාගතයන් වහන්සේ. එතකොට ඒ කිනාට බොහොම ලස්සන කරුණක් තියෙනවා. එහෙමයි. ඒත් ශ්‍රාවකයන්ට එහෙම ගුණයක් ගැන කතා කරලා නැහැ. එහෙමයි. ඒකට ශ්‍රාවකයන්ට කියන්නේ කොහොමද? දැන් අපිට මේ ඔක්කොම කතා කරන්න ගියොත් අපිට මේ දේශනා කාරණේ යටපත් වෙලා යනවා. එහෙමයි. ඒත් දැන් ඔබ දන්නවා බුදුගුණ 9 දන්නවා. බුදුගුණ 9න් තමයි කියනවා තථාගතයන් වහන්සේ සරණ කරගන්න ඕන. එහෙම සරණ කරගත්තා නම් මහත්ය මේ හානිය වෙන්නේ නැහැ. එහෙමයි. සරණේ තමයි දෝෂය තියෙන්නේ. සරණේ තමයි දෝෂය තියෙන්නේ. සරණ කරගත්තු විදිය ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙමයි. සරණ කරගත්තු විදිය ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි බෝරජාණන් වහන්සේ වැන්දත් මේ නවහරාදී බුදුගුණ සිහි කරගෙනයි නලල් තලයේ තියලා එවන් ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී නාමයටයි මම වඳින්නේ කියලා බෝරජාණන් වහන්සේ ගාවට ගිහින් වඳින්න ඕනේ. එහෙමයි. මොකද භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදී මහත්තයා ජේතවනාරාමේ ශාස්ත්‍රුන් වහන්සේ නැති අවස්ථාවල මිනිස්සු ඇවිල්ලා අඬනවා. ඒක මේ ආශ්චර්ය සිද්ධියක් ඒක. එහෙමයි. අද යුගයේ මිනිසුන් නම් මේක සාමාන්‍ය කාරණාවක් වෙනවා මේ පෘථග්ජන මනසින් යුතු මිනිස්සුන්ට. ඒ කාලේ මිනිසුන්ට තථාගත දුර බැහැර ඉඳන් එන්නේ මහත්තයා. කරත්තවල ඉන්නේ. පහින් ඉන්නේ. එහෙමයි. එතකොට දුර ගෙවාගෙන දැන් සමහර තැන්වල තියෙන තථාගතයන් වහන්සේ චාරිකාවේ වඩනකොට මහත්තයා මිනිස්සුන්ට භාග්‍යතුන් වහන්සේට ශ්‍රාවක සංඝයාට දන් දෙන්න ආසාවට මිනිස්සු ගැල් බැඳගෙන පොලිමේ යනවා කියනවා. අද හම්බුනොත් අද දෙනවා, හෙට හම්බුනොත් හෙට දෙනවා, කවදා හරි හම්බුනොත් කවදා හරි දෙනවා කියලා. විනය පිටකේ තැනක තියෙනවා මහත්තයා ඇඟ හිරි වැටෙනවා. එතන මොකද්ද කියන්නේ? එක මිනිහෙක් ඉන්නවා 3 මාසයක් ගැල බැඳගෙන පිටිපස්සෙන් ගිහින් දානයක් දෙන්නේ හම්බෙන්නේ අවස්ථාව. එහෙමයි. එහෙමයි ඒ කාලේ මිනිස්සු සරණ පැතුවේ. අද මේ මිනිස්සුන්ට ගාණක් නැහැ. එහෙමයි. ඔය අවුන දේවල් අහනවා. අද දැන් මේ මාධ්‍යයක් කියලා එකක් තියෙනවනේ මහත්තයා. එහෙමයි. මේ මාධ්‍යයෙන් අද මේ සීමිත මාධ්‍යයකින් පමණ යහපතක් කරන්නේ මහත්තයා. විශාල වශයෙන් හානියක් කරලා තියෙන සමහර මාධ්‍ය ආයතන වලින්. එහෙමයි. මොකද මේ මාධ්‍ය ආයතන බලන්නේ ප්‍රසිද්ධිය විතරයිනේ මහත්තයා. දෙව් මිනිස් ලෝකයාගේ යහපතක් බලන්නේ නැහැනේ මහත්තයා. සල්ලි හම්බ කරගෙන විතරයි බලන්නේ. එහෙමයි. ඒතර බලන්න මේ දෙව් මිනිස් ලෝකයාගේ යහපත බලන මාධ්‍ය හරිම සීමිතයි. ඒක පවා මිනිස්සු තේරුම් ගන්න මම නම් කියන්නේ. එහෙමයි. ඒක පවා මිනිස්සු තේරුම් ගන්න ඕනේ. ඉතින් බලන්න එතකොට මේ මිනිස්සෙට අන්තිමට බැරි තැන ගිහින් ආනන්දයන් වහන්සේට කියනවා නේ ස්වාමීනි මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. දැන් මගේ ව්‍යාපාර ඔක්කොම කඩා වැටලා ඇති. මට මේ යන්න තියෙනවා නම් හොඳ යන්නේ මට මේ කැඳ ටිකක් හරි පූජා කරගන්න දෙන්නකෝ කියලා. ඒ තමයි මහත්තයා බුද්ධ ශාසනයේ පළවෙනි කැඳ පූජා කරන තැන. එහෙමයි තථාගතයන් වහන්සේ හොයාගෙන ගියේ. එහෙම හොයාගෙන මිනිස්සුන්ට කොච්චර තථාගතයන් වහන්සේට ශ්‍රද්ධාවක් තියෙනවද? කොච්චර බණ අහලාද මේ මිනිස්සයා? අර 3 මාසෙම යන තැන බණ අහලානේ එතකොට.
මෙහිම කැපකිරීමක් කරන්නේ ශ්‍රද්ධාවගෙන හිතාගෙන බලුවා එතකොට. එහෙමයි. පුදුම ආශ්චර්යයි මේක. එහෙමයි. ඒතර මහත්තයා අන්න එහෙම සරණක් තියෙන්න ඕන අපිට. ඒ අවබෝධය අදාගත්ත කියන්නේ ඒකයි. එහෙමයි. දැන් එහෙම අවබෝධයක් අදාගත්තේ නැත්නම් තුන් මාසයක් යන්නේ නැහැ මහත්තයා ව්‍යාපාරයක් කඩා බිඳගෙන. එහෙමයි. ඔව්. ඉතින් ඒ නිසා මේ අවබෝධය අපි ඒ නිසා නිතර බෝධියක් ගාවට ගියත් බෝධිය පිහිටවන්නත් හේතුව මහත්තයා ඊ අර අඬාගෙන ඉන්න මිනිස්සුන්ට තථාගතයන් වහන්සේ සිහි වෙන්නයි මහත්තයා බෝධිය රෝපණය කළේ. ඒ නිසා බෝධිය ගාවට ගියාට පස්සේ ගහක් නෙමෙයි සිහි වෙන්න ඕන තථාගතයන් වහන්සේ. ඇයි කුමද්ද විශේෂත්වයක් තියෙන බෝරජානන් වහන්සේගේ මොකක්ද ඒ? බෝරජානන් වහන්සේ ගාව තමයි පින්වත්නි අසංකේය කල්ප ලක්ෂ 4ක් ගුරයන්ගෙන් පාරමී පාප්ත වුණු මහෝත්තමයන් වහන්සේගේ ඒ ගුරයන්ගේ පරිපූර්ණ බවට පත් වෙලා තුන් ලෝකෙම දිනලා ਸਰවඥ ඥානී පරිපූර්ණ බවට පත් වුණු තැන තමයි බෝධිය කියලා කියන්නේ පින්වත්. ඒ නමින් තමයි බෝධිය කියන ශ්‍රී නාමය වැටෙන්නේ මහත්තයා. නැත්තම් අපි වන්දනා කරන මේ ශාකය ඇසතු. එහෙමයි. නමුත් අදටත් මිනිස්සයා කතා කරන්නේ කොහොමද? බෝධිය කියලා. ඒ භාග්‍යතුන් වහන්සේගේ උතුම් සම්බෝධි උපදවගත්තු අදහසින් තමයි බෝධිය කියන ශ්‍රී නාමය කතා කරන්නේ මහත්තයා. ඒ නිසා ශ්‍රී මහා බෝධිය ගාවට ගියාට පස්සේ ඒ තථාගතයන් වහන්සේගේ වජිරාසනේ වැඩ සිටින ඉරියව් සිහි කරන්න පුළුවන් නම් ඒ වජිරාසනේ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරන ඒ අමා මහ නිවන ශාන්ත පදේ අවබෝධ කළා කියන කරුණ සිහි කළා මේ සිරස තියලා වඳින්න පුළුවන් නම් ඒ වන්දනා මහත් ඒ වන්දනාවෙන් රැස්වෙන පින තමයි අග්‍ර වෙන්නේ. නිකන් අපි ගිහිල්ලා වන්දනා කළොත් එහෙම මහලුක පිනක් රැස් වෙන්නේ නැහැ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේගේ සම්බෝධිය සිහි කළා වන්දනා කළොත් මහත්තයා ඒකේ විපාක කල්ප කෝටි ගණන්. එහෙමයි ස්වාමීනි. බුදු පිළිමයක් පවාපම මහත්තයා අපි අඹන්නේ තථාගතයන් වහන්සේ සිහි වෙන්නයි. චෛත්‍යයක් හදන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහි වෙන්නයි. ඒ නිසා චෛත්‍යයක් ගාවට අපි ගියාට පස්සේ තථාගත අරහ සම්බුදුරජාණන් වහන්සේ වෙන්න ඕන. එහෙම නැත්නම් මේ නික්ලේශී භවෙන් පරම පාරිශුද්ධත්වයට පත් වුණු දහමට දිවි පිදු එහෙමයි ස්වාමීනි. කාය ජීවිත දෙකේ අපේක්ෂාව අතහැරලා දාලා දහමට දිවි පිදු මහෝත්තමියෝ හිටියේ මහත්තයා. ඒක මහා කරුණක් ඒක. එහෙමයි. කාය ජීවිත දෙකේ අපේක්ෂාව අතාරිනවා කියන්නේ මහත්තයා කයේ අපේක්ෂාව අතාරිනවා කියන්නේ කයට මොන පීඩා ලැබුණත් එයාගේ දහම් මානසිකාරය අතාරින්නේ එහෙමයි. නැහැ. මැරෙන්න හැදුවත් එයා දහමට දීපුදුපකේ අතාරින්නේ නැහැ. එහෙමයි. එහෙම හිටපු මහෝත්තමයෝයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය කියලා කියන්නේ. එහෙමයි. එවන් උත්තම මහා ශ්‍රාවක සංඝරුවන සිහි කරගෙන තමයි අපි වන්දනා කරන්න ඕන චෛත්‍යයක් ගාවට ගිහින්. එහෙමයි ස්වාමීනි. මේ පිළිම අපි දැන් සමහර රහතන් වහන්සේලාගේ පිළිම අඹනවා අපි. එහෙමයි. එතෙන්ට ගිහිල්ලා මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඉතින් බලන්න එතකොට අපිට එහෙම හිතාගෙන මහත්තයා වන්දනා කළොත් අපි දකින්න ගියොත් එහෙම මේක තව ලස්සන වචන ටිකක් තියෙනවා මහත්තයා. මොකක්ද ඒ කියන්නේ? යෝචකෝ භික්කවේ තථාගතම් වා තථාගත ශාවකම් වා දස්සනාය ගච්ඡති ලස්සන වචන ටිකක් තියෙනවා. මොකද්ද? නිවිට්ඨ සද්දෝ නිවිට්ඨ පේමෝ ඒකාන්තගතෝ අපි පසන්නෝ. එහෙමයි. ඒතකොට අර වගේ එයාගේ ලස්සන මානසිකත්වයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ මානසිකත්වයෙන් පිරීලා නිවිට්ඨ සද්දෝ කියලා කියන්නේ ඒකයි. එහෙමයි. පිහිටි ශ්‍රද්ධාවෙන් නිවිට්ඨ පේමෝ. ඒතර මේ ශ්‍රද්ධාවත් එක්ක තථාගතයන් වහන්සේ ගැන තියෙන උදාාර ප්‍රේමයක් තියෙන්න ඕන. ශ්‍රාවක සංඝ රත්නය ගැන උදාාර ප්‍රේමයක් තියෙන්න ඕන. එහෙමයි. ඒ ප්‍රේමයෙන් යුතුව තමයි අන්න යන්න ඕන. බුදුරජාණන් දේශනා කළා ඒතදානුත්තරියම් භික්කවේ දස්සනාන. එහෙමයි. මොකක්ද ඒක? ඒක මේ දකින්න දේවල් අතර තමන් ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා කියලා. එහෙමයි. දකින්න විතරයි තියෙන්නේ මහත්තයා. කොච්චර ලස්සන ධර්මයක්ද කියන්නකෝ. එහෙමයි. කොච්චර ආශ්චර්යයිද. පින්වත්නි මට කියන්න තියෙන ඉතරයි දකින්න විතරයි තියෙන මේ අවබෝධය දහදා ගන්න. එහෙමයි. තථාගතයන් වහන්සේ ගැන හිත හිතා තථාගතයන් වහන්සේ දකින්න යන්න. ශ්‍රාවක සංඝ රත්නය දැන් මට හරිය පුදුම හිතුණා මම ඊ සන්ධ්‍යා භාගයේ ඇවිල්ලා මේ කඩුවෙල මම ආසපුයි ඇවිල්ලා බෝධින් වහන්සේ ගාවට ගියා. ඉතින් අර සම්බෝධියයි සිහි වුණේ මට. එහෙමයි ස්වාමී. ඊට බෝධි මළුවෙන් නික්මිලා මම ගියා චෛත්‍ය මළුවට. එහෙමයි. හරි අසිරිමත් මුලින් වැඩ සිටිනවා ශාස්ත්‍රුන් වහන්සේ සිහිපත් කරවමින් විරාජමානව සහැරජානන් වහන්සේ. එහෙමයි ස්වාමී. පිටිපස්සෙන් ඉන්නවා ශ්‍රාවක සංඝ රත්නය පිරිවරාගෙන ඉන්නවා. එහෙමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉන්නවා. අඟුලිමාල මහරහතන් වහන්සේ ඉන්නවා. මම වෙන වෙනම ගිහිල්ලා පිළිම වහන්සේලා ගාවට ගිහින් ඒ උත්තරයන් වහන්සේලා සීකරන වන්දනා කරගත්තා. එහෙමයි.
ඊට පස්සේ වන්දනා කරන පල්ලෙහාට වුණ ස්වාමීන් වහන්සේ නමක් කියලා ස්වාමීන් ධාතු මන්දිරේ තියෙන වන්දනා කරගන්න කියලා. මම ඊට පස්සේ ගිහිල්ලා යනකොට භාගතුන් වහන්සේගේ ශ්‍රී නාමය සිහි කරගෙන හදපු කරුණුන් වහන්සේ. එහෙමයි ස්වාමී. අනෙක් පස තියෙනවා ශාස්ත්‍රුන් වහන්සේ එදා සිරිපා අඩවියට වැඩම කළා සුමන සමන් දියුණියරුගේ ආරාධනා පරිදි සමේ සටහන් කළ පිය සටහන තියෙන සුන්දර බුදුරුවක් මවලා තියෙනවා. එහෙමයි. මේ ඇස් දෙක කඩා වැටෙනවා පින්වත් හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමී. අනෙක් පස තියෙනවා මේ දෙව් මිනිස් ලෝකයා කම්පා කරමින් දසදහස්‍රි ලෝකලා දාසෝ කම්පා කරමින් එහෙමයි. ශ්‍රාවක සංගරුවන පිරිවරන් එදා තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුන් පිරිනුවම් වාද්දී ඒ වැඩ සිටි මේ පිරිනුවම් මංචකේ. එහෙමයි. ඉතින් මේව දකිමින් පහන් සංවේග උපදව ගන්න ඕන. එහෙමයි ස්වාමී. මේවා දකිමින් තථාගතයන් වහන්සේ සිහි කරමින් චිත්ත ප්‍රසාදි උපදව ගන්න ඕන. එහෙමයි. මේ සිරස්තලයේ තියාගෙන තථාගතයන් වහන්සේ සිහි කරගෙන ඉන්නේ නැත්නම් කොච්චර අසිරිමත්ද? එහෙමයි ස්වාමී. ඒ පිළිම වහන්සේ ගාවට ගිහිල්ලා ඉවරලා ඒ මේ ධර්ම සේනාධිපතින් වහන්සේගේ ඒ ගුණකඳ සිහි කරගෙන සිරස තියාගෙන ඉන්න පුළුවන් නම් කොච්චර ලාභයක්ද? එහෙමයි. මේ සාරිපුත්තයන් වහන්සේ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි මහත්තයා. එහෙමයි ස්වාමී. සාරිපුත්තයන් වහන්සේ කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ යම් කිසි කෙනෙක්ගේ චිත්තසංතානය තුල සතර පායට බැඳලා තියෙන කෙලෙස් බන්ධන ගලවන්න බණපද කියන්න පුළුවන් මහා පටිභාණයක් තියෙන මහෝත්තමය. එහෙමයි ස්වාමී. සාරිපුත්තයන් වහන්සේ කියලා කියන්නේ ලේසි පහසු හැකියාවක් නෙවෙයි ඒක. කෙනෙක්ගේ හිත තුල තියෙන සතර පායට බඳින කෙලෙස් බන්ධන ගලවන්න පුළුවන් වචන කියන්න පුළුවන් කියලා කියන්නේ. එක්කෙනයි. එහෙමයි ස්වාමී. ඒ තමයි ධර්ම සේනාධිපති. මේ හරි අසිරිමත්. ඒ ගුණේ සිහි කරලා අපිට මේ සිරස තියාගෙන වැඳගෙන ඉන්න පුළුවන් නම්. අනිත් පැත්තේ වැඩ සිටිනවා ඒ ඉපද්දපු ශ්‍රාවකයා. ඒතකොට මේ ශ්‍රාවකයෙක් ඉපැද්දුවා. සාරිපුත්තයන් වහන්සේ. ඒ උපද්දපු ශ්‍රාවකයා, ඒ ඉපද්දපු දරුවා තව ඉහළ තැන් වලට ගෙනියන්න පුළුවන් දක්ෂතාවයේ තියෙන්නේ මහා මොග්ගල්ලාණන් වහන්සේට ඒ බණපද කියන්න පුළුවන්. එහෙමයි ස්වාමී. සතර පායෙන් නිදහස් කරපු චිත්තසංතානයක් තියෙන ශ්‍රාවකයා ඉහළ මාර්ගඵල වලට කෙලිස් බන්ධන ගලවන්න පුළුවන් විදිහ ලස්සන වචන කියන්න පුළුවන් බණපද කියන්න පුළුවන්. එහෙමයි. එච්චර මහෝත්තම අවබෝධයක් දරාගෙන හිටපු මේ මොග්ගල්ලාන මහරහතන් මේ ගුණ ගඳ සිහි කරලා අපට නළල තියාගෙන වැඳගෙන ඉන්න පුළුවන් නම් දැකීමෙන් ශ්‍රේෂ්ඨයි මහත්තයා. දැකීමෙන් ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් දේශනා කරනවා ඒ විතරක් නෙමෙයි සත්තානම් විසුද්ධියා සත්‍යය පිරිසිදු කරනවා කියනවා. එහෙමයි. ශෝක පරිද්දවාන සමතික්කමය ශෝක පරිදේව දුක් දුම්නස් සියල්ලකින් හිත නිදහස් කරවලා දානවා කියන මේක පුරුදු කරනකොට. එහෙමයි. ඒ වගේම තමයි දුක්ඛ දෝමනස්සාන අත්තංකමය සියලු මානසිකව හටගන්න කායිකව හටගන්න දුක් දුම්නස් වලින් හිත නිදහස් කරනවා කියනවා. ඥායස් අධිකමය මේක යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානෙ කාලයක් වැඩෙනකොට විශේෂ ඥානෙ උපදිනවා කියනවා. එහෙමයි ස්වාමීනි. පුංචි කරන නිබ්බානාය සච්ච කිරියාය නිවන පසක් කරලා දෙනවා කියනවා. කොච්චර සුන්දර කාරණාවක්ද? යදිදන් තථාගතං වා තථාගත ශාවකං දස්සනාය ගච්ඡති. වෙන කරුණක් නෙවෙයි කුමක්ද? තථාගතයන් වහන්සේගේ ශ්‍රී නාමය සිහි කරගෙන ඒ සාරිපුත්ත මහා මුනිඳුගේ මොග්ගල්ලාන මහා මුනිඳුගේ මේ ශාසනයේ බැබළු අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහා මුනිඳුගේ පටන් ඒ ආර්ය ශ්‍රාවක සංගරුවනේ ශ්‍රී නාමය සිහි කරගෙන අපි දකින්න ගිහිල්ලා සිත් පහන් කරගෙන ප්‍රේමයෙන් අපි ගිහිල්ලා දකින්නව නම් වන්දනා කරනව නම් හිත පහදව ගන්නව නම් නිවන් මඟ හැදෙනව මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඒකට ලස්සන කාරණාවක් තියෙන බුදුරජාණන් වහන්සේ කාලේ. ඇඟ කිලිපොලා යනවා. පින්වත්නි මහා කශ්‍යප මහරහතන් වහන්සේ කියලා කියන්නේ හරි අසිරිමත් ජීවිතයක්. එහෙමයි. ගිහි කාලේ බිරිඳත් එක්ක ඇදේ ඉන්නවා රාග සිතවිල්ලක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එච්චර විරාගී චරිතයක්. ඒ මහෝත්තමේ කාලයක් දෙමව්පියෝ මිය පරලෝ ගියාට දෙන්න කතිකා කරගෙන මේ ලෝකයම් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ ජීවිතේට මගේ ජීවිතේ පැවිද්ද වේවා කියලා ගෙදරින්දගෙන කිස්බාගෙන මේ සිවුරු දරාගෙන නික්මනවා කියන්නේ කොච්චර ආශ්චර්යද? එහෙමයි ස්වාමීනි. ඒ අරහත්ත්වයට සංසාරේ කොච්චර හිත පහදවගෙනද? එහෙමයි. ඒ පුරුද්දට නෙමෙයි කරන්නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ගෙදරින් යනවා කිස්බාලා. කවුද එහෙම යන්නේ? භාග්‍යවතුන් වහන්සේ නමින් නේ ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේගේ නමින්. එහෙමයි. ඒතර රහතන් වහන්සේ නමක්ගේ නමින් යන්නේ. එහෙමයි. ඒක තාම ආරංචි වෙලා නැහැ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කියලා. දේශනාවේ තියෙන්නේ මේ ලෝකේ යම් රහතන් වහන්සේ නමක් වැඩ සිටියේද ඒ රහතන් වහන්සේගේ ශ්‍රී නාමයට මේ ජීවිතේ වේවා කියලා. එහෙමයි.
ස්වාමීන් එතකොට නිකලස් භාවය රහතන් වහන්සේගේ පරම පාරිශුද්ධත්වය පිළිබඳ මේ මොනතරම් අපේක්ෂාවක්ද හිතේ? බලන්න එදත් තිබුණා අදත් තියෙනවා. එහෙනම් අදත් මිනිස්සු රවට්ටන්නේ මේකෙන් නේද මේ මහත්තයා? එහෙමයි මේ අහිංසක මිනිස්සුන්ගේ මේ ඒ අරහත්ත්වයට තියෙන ශ්‍රද්ධාවෙන් නේද මේ රවට්ටන්නේ? එහෙමයි. ඒ නිසා දැන් ඊට පස්සේ තියෙන හරි පුදුමයි පින්වත්නි. ඊට පස්සේ දෙන්න මග දියද්දී දෙමන් හන්දියක දෙන්න වෙන් වෙනවා. ලෝකයා චෝදනා කරයි කියලා. දෙන්නෙක් යනකොට හරි නෑනේ දැන් පැවිදි වෙලානේ. හරි පුදුමයි හැරිලා යද්දී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පේනවා ගෞතම සම්බුද්ධ ශාසනයේ තුත්‍රිය ශ්‍රාවකයා මගට එනවා. තථාගතයන් වහන්සේ ඉස්සරහට වැඩනවා මහත්තයා. තථාගතයන් වහන්සේ ඉස්සරහට වැඩලා ගහක් මුල ඉන්නවා. හරි අසරිමත් මේ සසරේ පුරුද්ද. සම්මා සම්බුද්ධත්වයේ ශ්‍රී නාමයට හිත පහදගත්තුගේ පුරුද්ද. තථාගතයන් වහන්සේ ගහ මුල දකිද්දිම හිතනවා කියනවා මේ යම් කෙනෙක් දකිනවා නම් මේ වැඩ සිටින්නේ මගේ තථාගත බුදුරජාණන් වහන්සේ කියලා. යම් කෙනෙක් දකිනවා නම් මේ ඉන්නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. දැකීමෙන්ම චිත්‍ර ප්‍රසාදයට එනවා කියනවා. කොච්චර ආශ්චර්යයක්ද? ඒ වෙලාවේ ගිහිල්ලා එහෙම්මම බිම දිගා වෙලා නලල් තලයේ තිර ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රීපත වලට අල්ල වන්දනා කරනවා කියනවා. ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. ඒ වෙලාවේ අවවාද කීපයක් දෙනවා කියනවා. දවස් 7යි කියනවා මම මේ ලෝකෙට ණය වෙලා හිටියේ. නිකලස් වුණා කියනවා. එහෙමයි. කොහොම ශ්‍රද්ධාවක්ද? අසිරිමත්. එහෙනම් මේ ශ්‍රද්ධාවේ අසිරිය බලන්න. එහෙනම් නිවැරදි ශ්‍රද්ධාව දියුණු කරගන්න විකාර වලට රැවටෙන්න එපා මේ ලැබුණු දුර්ලභ ජීවිතේ. සරණ තියෙන්නේ මෙතනයි, පිහිට තියෙන්නේ මෙතනයි, රැකවරණේ තියෙන්නේ මෙතනයි. තමන් ශ්‍රේෂ්ඨ බවට පත් කරන්නේ මෙකරණුයි වෙන දෙයකින් ශ්‍රේෂ්ඨ බවට පත් කරන්නේ නැත. එහෙමයි සර්. අපිට ඉදිරි දේශනාවලදී අපිට මේ කරුණ ඉදිරි අපි ශ්‍රේෂ්ඨත්වයට පත් කරන කාරණා අපිට දිනු කරගන්න පුළුවන්. ලංකාවේ මිනිස්සුන්ගේ උදාාර ගුණයක් තියෙන මහත්තයා. අරහත්ත්වයට පහදින හිතක් තියෙනවා. සම්මා සම්බුදු බවට පහදින හිතක් තියෙනවා. මේ අසත්පුරුෂයෝ මේ අහිංසක මිනිස්සුන්ගේ ඒවන් ගුණේ අල්ලගෙනයි මේ විනාශ කරන්නේ මේ. එහෙමයි. ඔව්. ඒ නිසා ඔබට කියන්න තියෙන ඔබේ අහිංසක ගුණය රැකගන්න. නියම දෙයට ඒ ගුණය පිහිටවලා ඔබ ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් ඒ නිසා මම හදවතින් ආශිර්වාද කරනවා. ඉතින් අපගේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට පින් අනුමෝදන් කරමින් ඒ වගේම ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. මෙවන් උත්තම දහමක් මෙවන් යුගයක අපට අසන්න ලැබුණේ අපගේ ගුරු දේවයන් වහන්සේ නිසා. ඉතින් ඒ නිසා මහා සගරුන්ටත් පින් අනුමෝදන් කරමින් ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. මේ තමන්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන මේ උතුම් දහම තමන්ගේ චිත්ත සංතානේ දරාගෙන දියුණු කරගෙන මේ වාසනාවන්ත භද්‍ර මරණයක් ඇති කරගෙන සුගති සම්පත් හිමි කරගෙන සසර දුකින් ඈතර වෙන්න දුර්ලභ වාසනාව උදා වේවා කියලා සාදු සාදු සාදු. පින්වතුනි ඒකාන්ත කොට ඒ පුරුෂෝත්තම අපගේ භාග්‍යවතුන් වහන්සේට ඒ වගේ මේ උත්තම ධර්ම රත්නයේට ඒ ධර්මාර්ගය ඍජුව පිළිපදින ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේට අපි හැමදෙනාම වන්දනාමාන කරගනිමු. ඒකාන්ත කොට උතුම් තුනුරුවන උදෙසා අපගේ নমස්කාරය වේවා. ඉතින් මේ මොහොතේ අපට අනුකම්පාවෙන් මේ තුනුරුවනේ ගුණ පහදා වදාළ අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව අපට අනුකම්පාවෙන් උතුම් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත් මහත්මයා කාරුණික පින්වත්නි අද දින මේ අප්පමාදේන සම්පාදේත කියන උතුම් ධර්ම දේශනා මංගල්‍යයේ මේ අද දවසේ සදැහැති අනුග්‍රහය දරන්නේ එංගලන්තයේ පදිංචි වෛද්‍ය දුෂ්යන්ත ද සිල්වා මහත්මයා, ඒ වගේම චන්දිමා මහත්මිය ඇතුළු ඇමරිකාවේ පදිංචි අසන්ත පුතණුවන්, ඔබෂිනී දියණිය සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි චතුර්ණී දියණිය සහ චානක පුතණුවන් විසින් තමයි උදාාර මේ පුණ්‍ය කර්මයක් දවසේ රැස් කරන්නේ. ඉතින් මේ පින්වතුන්ගේ උදාාර අරමුණ වෙලා තියෙන්නේ සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් අපි මේ ගෞතම බුදු සසුන සුරකින සුමන සමන් දෙවියන් ඇතුළු සක් දෙවිඳුන් ඇතුළු සතරවරන් දෙවියන් ඇතුළු ගටිකාර බ්‍රහ්ම රාජය ඇතුළු සියලු දෙව් බඹුන් මේ පින් අනුමෝදන් විත්වා ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය මෙවන් උතුම් සම්බුදු සසුනක්, මෙවන් උතුම් සම්බුදු දහමක් කාලේ වැලිතාලාවෙන් බැහැවිලා තියෙද්දි නැවතත් ඉස්මතු කරලා ඒ සදහම් නිදාණයෙන් අපේ සිත් සතන් සූපත් කරන්නට විර වීරිය දරූ
ඒ දහම් මඟ විවර කළ දුන්නු පිරිසිදුව පැහැදිලි විවර කළ දුන්නු අපගේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු පරම පූජනීය මහා සංඝරුවනට ලෝකවාසී මහා සංඝරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා බොහෝ කලක් දෙව් මිනිස් ලෝකයාට සිත සලසන්නට තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට ඒ වගේම තමයි රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරනවා මිය පරලෝකීය පියවරුන් දෙපළට සහ මෑණියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා දායකත්වයේ දරූ සියලුම පින්වතුන් නමින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා පරලෝ වශයෙන් සැපවත් වේවා සූපත් වේවා වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට ඒ වගේම පින්වත් ආලෝක චූටි පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා රන්මල් මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා ඒ දායකත්වයේ දරූ නම් සඳහන් කළ සියලු දෙනාට පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා ඒ වගේම මහමෙවුනා අසපුවාසී අනගාരിക මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දුවදරුවන්ට ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන සියලු දෙනාට ඒ වගේම අද මේ උතුම් වැඩසටහන සඳහා සම්බන්ධ වුණු මේ පින්වත් මහත්මයාටත් මේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා උතුම් දහමින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ඉතින් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන් මේ උත්තම දහම අද දවසෙත් පෙන්වා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයටම දායාද කරගෙන ධර්ම දානමය පින්කම ලෙසින් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය රැස් කරගත් මොහොත. ඉතින් මේ සියලු උත්තම මහත්ඵල මහානිසංස පුණ්‍ය ධර්මය නොලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් උන්වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන එංගලන්තයේ පදිංචි වෛද්‍ය දුෂ්යන්ත ද සිල්වා මහත්මයා, ඒ වගේම චන්දිමා මහත්මිය ඇතුළු ඇමරිකාවේ පදිංචි අසන්ත පුතුණුවන් ඔබෂිනී දියණිය සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි චතුරිනී දියණිය සහ චානක පුතුණුවන් ඇතුළු ඒ පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදාම් පිළිසඳරෙහි දායකත්ව බරපැන වෙන් කර ගැනීමට. 071 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසා දැනුම්වත් වෙන්න කියලා ඊටාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් තුනුරුවන පාමුලට පැමිණ ජීවිත තෙදවත්ව සකස් කරගන්න කියලා අපි ඔබට ආරාධනය කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් යලිත් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.